හොඳයි හැමෝටම ආයුබෝවන්. පුතේ අද මම ඔයාලට කියලා දෙන්නේ ආහාර නරක වීම හා විසවීම කියන ඔයාලගේ කෘති හා ආහාර තාක්ෂණයේ 11 ශ්‍රේණියට අදාළ 6 වෙනි පාඩම. පුතාලා මේ පාඩම ඔයාලා ඉගෙන ගත්තට පස්සේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන නිපුණතා මට්ටම් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ආහාර නරක වීම කියන්නේ මොකක්ද කියන එක ඔයාලට නිර්වචනය කරගන්න පුළුවන් වෙනවා. ඒතර විභාගයට ඇහුවොත් එහෙම ආහාර නරක වීම යනු කුමක්ද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ආහාර නරක වීම කියන එක නිර්වචනය කරගන්න. ඊට පස්සේ ආහාර නරක වීමට බලපාන සාධක. ඇයි මේ ආහාර නරක වෙන්නේ කියන එකත් ඔබ දැනන් ඉන්න ඕනේ. මේවට බලපාන සාධක මොනවාද? ඒ සාධක ගැන ඔබ හොඳ අවබෝධයක් තිබිය යුතුයි මේ පාඩම ඉවරනාට පස්සේ. ඊට පස්සේ නරක වූ ආහාරයක් හඳුනා ගැනීමට ඉවහල් වෙන ලක්ෂණ. නරක වුණ ආහාරයක් මේක නරක වෙලා කියලා කොහොමද දැනගන්නේ? ඔයාලා දන්නවා ආහාරයක් නරක වුණාන් පස්සේ අපිට යම් යම් වෙනස්කම් දකින්නට හම්බ වෙනවා ඒ දේ හඳුනා ගැනීමට. ඒ ආහාර නරක වීමට බලපාන විවිධ සාධකවල අන්ෝන්‍ය සම්බන්ධතාවය ඔබට විස්තර කර ගැනීමට හැකියාව ලැබෙනවා මේ පාඩම අවසානයේදී. එතකොට ආහාර වලට එක එක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ ආහාර වලට එකතු කරන එක එක ද්‍රව්‍ය වලට අපි කියනවා ආකල්න ද්‍රව්‍ය කියලා. ඒ ආකල්න ද්‍රව්‍ය නිසා සිදුවන හානි පිළිබඳව අපි කතා කරනවා. ආහාර විස වීමේ රෝග. අපි දන්නවා ආහාරයක් විස වුණාට පස්සේ අපිට රෝග ඇති වෙනවා. ඒතර මේ රෝග ලක්ෂණ එහෙම නැත්නම් මේ රෝග හඳුනා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා මේ පාඩම අවසානයේ. ඊට අමතරව අපිට අවසාන වශයෙන් ආහාර විස වීම වළක්වන්නට ගන්න පුළුවන් පියවර ටිකත් අපි මේ පාඩමේදී කතා කරනවා. හොඳයි පුතේ අපි මුලින්ම බලමු ආහාරයක් නරක වෙනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට පුතාලා ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒතර ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ ආහාරයක් නරක වීම යනු කියන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට ආහාරයක්පත් වීම. කිසියම් ආහාරයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයටපත් වීම. එතකොට අපිට කන්න හොඳ නෑ ආහාර. ඒ ආහාරය කෑවොත් මොකද වෙන්නේ? ඒ ආහාරය කෑවොත් වීම අපේ ශරීරයට ශරීර සෞඛ්‍යයට හානි සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෙඩ වෙන්න පුළුවන්. අපි කායික මානසික රෝග තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ කායික රෝග ඇතිවීම අපේ ශරීරයට අහිතකර වීමේ තත්ත්වයටපත් වූ ආහාරයක් අපිට කෑමට නුසුදුසුයි. ඒ කියන්නේ පරිභෝජනයට නුසුදුසුයි. ඒ නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට හෝ එම ආහාරය පරිභෝජනය කළ පසු සෞඛ්‍යයට හානි ඇතිවිය හැකි තත්ත්වයටපත් වීමට අපි කියනවා ආහාර නරක වීම කියලා. එතකොට අපි කිසියම් ආහාරයක් අපි මේක විද්‍යාව පාඩම් වල පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා ආහාරයක් නරක වුණොත් එහෙම අපිට අඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. ආහාරයක් නරක වුණොත් පුතේ ඒ ආහාරය ඔයාලා දකිනවා ආහාර නරක වෙලා කියලා අපේ අම්මලා තාත්තලා එහෙම කියනකොට ඔයාලා දකිනවා මේ ආහාරවල වර්ණය වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. මේ පින්තූර දිහා බැලුවත් මේ ඇපල් ගෙඩියේ පාට මේ හැමදේම වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ පාන් ගෙඩියේ මේ කළු පාටට හුරු පැච් වගේ තැන් තියෙනවා. එතකොට මේ විදිහට ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ගන්ධය වෙනස් වෙනවා. ගන්ධය කියලා අපි හඳුන්වන්නේ ගඳ සුවඳ දෙකටම මගේ පුතේ. ඒතර ගන්ධය කිව්වම අපි දන්නවා ගොඩක් දුරට ආහාරය නරක වෙනකොට ගඳ තත්ත්වයටපත් වෙනවා. බෑඩ් ස්මෙල් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ අපිට ඉවසාගත නොහැකි විදියට තත්ත්වයට ගන්ධයපත් වෙනවා. ඒ කියන්නේ හොඳ පැත්ත නෙමෙයි නරක පැත්තටපත් වෙනවා. දැන් ගන්ධය වෙනස් වෙනවා. පෙනුම දැන් කලින් තිබ්බ පෙනුමට වඩා දැන් තිබ්බ පෙනුම වෙනස් වෙලා යනවා. ඒක රසය කොහොමද වෙනස් වෙනවා? ඇඹුල් රස තත්ත්වයට ගොඩක් දුරටපත් වෙනවා. එහෙම වල නරකුණ බත් එහෙම දන්නවා ඇති. ඒතර වයනය කියන්නේ අපිට ඇල්ලුවාම දැනෙන ගතිය. ඒතර ඇල්ලුවාම දැනෙන ගතියත් ගොඩක් වෙනස් වෙනවා ආහාර නරක වුණා. අපි දන්නවා ගොඩක් මෙලෙක් තත්ත්වයටපත් වෙලා නේ ඉක්මනින් පොඩි වෙන තක්කාලි ගෙඩියක් නරක වුණාම එහෙම ඔයාලා දැකලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක්ම ප්‍රශ්නේ තමයි මේ ආහාරයේ තියෙන පෝෂණීයගේ වෙනස් වෙනවා. ආහාරයේ තියෙන පෝෂණීයගේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රෝටීන, විටමීන, කාබෝහයිඩ්‍රේට් මේවා විනාශ වෙනවා.
මේවා විනාශ වුණාට පස්සේ අපි ඒ ආහාරය අපේ ඇඟ ඇතුළට දාගත්තට වැඩක් තියනවද ළමයි? නෑනේ පුතා. මේ ආහාරය අපේ ඇඟ ඇතුළට දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේවා මේ වෙනස්කම් මගින් අපිට පුළුවන් නරක වූ ආහාරයක් හඳුනා ගන්න. දැන් ඔබට මේ පොතේ දීලා තියෙනවා පුතේ වගුවක්. මේ වගුවේ තියෙනවා ආහාර නරක වුණාන් පස්සේ අඳුර ගන්න ක්‍රම. ඒතර කිරි පුතා කැටි ගැසෙනවා. ඒ වගේම තමයි කිරි ඇඹුල් රහකට ඇඹුල් රසයක් එන්න පටන් ගන්නවා. ගඳක් එනවා. මෙන්න මේ වගේ අපිට කිරි ආහාරය මේ කිරි ආහාරය නරක වෙලා කියලා කියන්න පුළුවන්. ඒතර බත් ස්පර්ශ කළ විට නානුමය ස්වභාවය. ඒ කියන්නේ සෙවල ගතිය. ඊට පස්සේ පිළුණු රසය. අපි දන්නවා බත් පිළුණු වුණාට පස්සේ එන රසය එනවා. ඊට පස්සේ මස් මාළු කොහොමද නරක වෙන්නේ? ඒ වගේ මෘදු ස්වභාවයක් එනවා. ඒ නිසා අල්ලපු ගමන් මේ මොකද පොඩි වෙන තත්ත්වයටපත් වෙනවා. අන්න බලන්න ඇඟිලි තුඩ මොකක් හරි එකකින් එබල බැලුවම පස්සේ ඇතුළට එබෙනවා. ආයෙ මුළු තත්ත්වයටපත් වෙන්නේ. හොඳ මාළුවෙක් නම් අපි මාළුවා මේ තද කරාන් පස්සේ හැම උඩට එනවා. හැබැයි නරක් වුණු මාළු නම් මොකද වෙන්නේ? ඒ බුණ විදිහටම තියෙනවා. එතකොට ගඳක් එනවා. ඒක ඉතින් කොහොමත් ආහාරවල නරක වුණාන් පස්සේ එනවා. ඊට පස්සේ දාන්නේ හා මාංශ බව. එතන මතු පිට පෘෂ්ඨයේ දිලීර කළු පැහැයක් ගන්න එක තමයි අපේ කව්පි ඒ වගේ මෑ මුං වගේ බීජවල නරක වීම අපිට අඳුර ගන්න පුළුවන් නේ. බිත්තර. ඔයාලා දන්නවා නරකුණු බිත්තරයක් අඳුරගන්නේ කොහොමද? අපි හොල්ලලා බලනවානේ. ඒක මේ ඇතුලේ කොටස් හොඳට හෙල්ලෙනවා ටක එහෙම ලොකු සද්දයක් එන්නේ නැහැ. එහෙම හෙල්ලෙනවා නම් මොකද වෙන්නේ? ඒ බිත්තරේ නරක වෙලා. එතන මේ බිත්තරේ ඔයාලට එතකොට කැඩුවන් පස්සේ බිත්තර ගඳ කියන්නේ ලොකු අවශ්‍ය ගන්න බැරි ගඳක් එනවා. එන්නේ ඒ ගඳ තමයි බිත්තර ගඳ නරකුණු බිත්තරයක ගඳ එන තත්ත්වයටපත් වෙනවා. ඒතර පුතාලා තව දෙයක් මේකේ තියෙනවා. මේ දැන් බිත්තරයක් කැඩුවට පස්සේ අපි දන්නවා කහමදේ තියෙනවා. දැන් කහමදය සාමාන්‍යයෙන් හොඳ බිත්තරයක නම් කහමදේ හොඳට තියෙන්න ඕන. බෝල වෙලා තියෙන්න ඕන. හැබැයි බිත්තරේ කඩලා පීරිසියට හරි දැම්මට පස්සේ කහමදේ දිය වෙයිගෙන පහළට බේරීගෙන යනවා නම් ඒ බිත්තරේ නරක වෙන්න ඇවිල්ලා තමයි තියෙන්නේ. එතන හොඳ බිත්තරයක් නම් කහමදේ හොඳට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කහමදේ නරක වෙන්න පටන් ගන්න බිත්තරය ගොඩක් කල් ගිහිල්ලා එහෙම වගේ එනවා නම් මේ බිත්තරේ කහමදේ පහළට ඇවිල්ලා අර වතුර වගේ පහළට පැතිරීගෙන යනවා. සාමාන්‍යයෙන් කහමදේ පැතිරෙන්නේ නැහැනේ. කහමදේ පැතිරෙන්නේ නැහැ. නමුත් ඒක කඩලා බීරිස් දාපු ගමන් පැතිරෙනවා නම් පීරිසිය වටේට ඒ කියන්නේ කහම බිත්තරේ නරක් වෙලා කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ පින්තූරයක් තියෙනවා ඔබට පෙළපොතේ හොඳට දීලා ඒ ටික මම හිතනවා ඔයාලා අධ්‍යයනය කරයි කියලා. හරි. දැන් අපිට විභාගෙට අහන්න පුළුවන් ආහාර නරක් වීම යනු කුමක්ද කියලා. ඒ වගේම තමයි ආහාර නරක් වුණ ආහාරයක් අඳුර ගන්න ලක්ෂණ මොනවද කියලා. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ආහාරයක් නරක වීම කුමක්ද නැත්නම් ආහාර නරක වුණාට පස්සේ අඳුරගන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරන්න යන පුතේ ආහාරයන් නරක වීමකට බලපාන්නේ මොනවද කියලා. ඒතර ආහාරයක් නරක වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. සාමාන්‍යයෙන් ආහාරය තියෙන විදිහටම තියෙන්නේ නැත්තේ ඇයි? මොනවා හෝ පදනම්ව තමයි ආහාරය නරක වෙන්නේ. මේ ආහාරයක් නරක වීමට බලපාන සාධක අපි කොටස් 3කට බෙදනවා. ආහාරයක් නරක වෙන බලපාන සාධක කොටස් 3කට බෙදෙනවා. පළවෙනි එක තමයි භෞතික සාධක. දෙවෙනි එක තමයි රසායනික සාධක. තුන්වෙනි එක ජීව විද්‍යාත්මක සාධක. මොනවද සාධක තුන? භෞතික සාධක, රසායනික සාධක, ජීව විද්‍යාත්මක සාධක. එතකොට පුතාලා භෞතික සාධක කියන්නේ මොනවද? භෞතික කියන වචනේ මම නිතරම ඔයාලට පැහැදිලි කරනවා. භෞතික කියන වචනේ තේරුම පිටින් නිරීක්ෂණය කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපිට පිටින් නිරීක්ෂණය කරන්න පුළුවන් සාධකයක් මගින් මේ ආහාරය නරක වීම සිද්ධ වෙනවා නම් ඒ සාධකය භෞතික සාධක විදියට අපි සලකන්න පුළුවන්. රසායනික සාධක කියන්නේ රසායනික විපර්යාසයකට ලක් වෙලා. ඒ කියන්නේ මේකේ ඇතුළේ තියෙන කිමිකල් රසායනික සංයෝග වෙනස් සංයෝග බවට පත් වෙලා සිදුවෙන ඒ යම් හේතු නිසා සිදුවෙන ආහාර නරක වීමට බලපාන සාධක අපි කියනවා රසායනික සාධක කියලා. ජීව විද්‍යාත්මක සාධක කියන්නේ ඒ ආහාරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසා.
ඒ ආහාරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය තියෙනවා. සෛලීය ශෝෂණය අපි හිතුවොත් ආහාර කියන්නේ ජීවිතත්වයේ පවතින එකක්. ජීවි අපි ශාක වලින් ගන්නවා, සත් වලින් ගන්න වෙනවා ආහාරෙන්. ඒතර මේවත් ජීවීන්නේ. ඒතර ජීවීන්ගේ ඇඟ ඇතුලේ ජීවීන් දේහ තුල සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය තියෙනවා. මේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය වල හේතුවක් නිසා සිදු වෙන වෙනස්කම් නිසා සිදුවන ආහාර නරක වීමට අපි කියනවා ජීව විද්‍යාත්මක සාධක කියලා. ඒ වගේම තමයි ජීවීන් බලපානවා ආහාරයක නරක වීම කෙරෙහි. ඉතින් මේ ජීවීන් බලපෑම ඉතින් ඒ ජීවීන්ගෙන් සිදුවන බලපෑම නිසා ආහාර නරක වීමත් අපි කියනවා ජීව විද්‍යාත්මක සාධකයක් විදිහට තමයි සලකන්නේ. එහෙමනම් පැහැදිලි ඇති භෞතික සාධක, රසායනික සාධක සහ ජීව විද්‍යාත්මක සාධක විදිහට තමයි ආහාරයේ නරක වෙන බලපාන සාධක ප්‍රධාන විදිහට අපි වර්ග කරන්නේ. දැන් අපි කතා කරමු ආහාර නරක වීමට බලපාන භෞතික සාධක. ඒතර ආහාර නරක වීමට බලපාන භෞතික සාධක වල පළවෙනි එක තමයි යාන්ත්‍රික හානි. යාන්ත්‍රික හානි කිව්වම ඔබට මතක් වෙන්නේ යාන්ත්‍රික කිව්වම මොකක් හරි යන්ත්‍රයක් කියලා. මැෂින් එකක්. හරි මගේ පුතේ. මැෂින් එකකින් අපි එහා මෙහා කරද්දී මැෂින් වලින් එහා මෙහා කරද්දී අපි දන්නවා සමහර විට පළතුරු සෝදන්න සමහරට මේ පළතුරු කැරට් වගේ ඒවා ලොකු මැෂින් වලින් හාරගෙන මේ අපිට අස්වැන්න නෙලා ගන්නකොට එතකොට අපි දන්නවා ගොයම් වගේ අපි ගොයම් කපනකොට මැෂින් පාවිච්චි කරලා කපන එක මෙන්න මේ වගේ දේ යන්ත්‍ර වලින් සිදුවන හානි කිව්වට වැරද්දක් නැහැ. නමුත් යාන්ත්‍රික හානි කියලා අපි වැඩි දුරටත් ඔබට හයිලයිට් කරන්නේ යාන්ත්‍රික හානි කියලා ඔබට වැඩිපුර හයිලයිට් කරන්නේ මෙන්න මේවා පුතා. තැලීම්, පොඩිවීම හා සීරීම්. ඒ කියන්නේ ඔය මැෂින් වලින් කරද්දී සිද්ධ වෙන දේවල් තමයි. අතෙන් උනත් අපේ තැලීම් වෙන්න පුළුවන්, බිමට වැටුනොත් පොඩි වෙන්න පුළුවන්, සීරීමක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හානියක් අපි කියනවා යාන්ත්‍රික හානි කියලා. මේ නිසා මොකද වෙන්නේ? මේ මොකක් හරි එකක් තැරුණානේ තක්කාලි ගෙඩියක් හීරුනොත් එහෙම ඒ තක්කාලි ගෙඩියේ තියෙන යුස එළියට එනවනේ. ඒ ආහාරයේ තියෙන තරල පිට වෙනවනේ. ඒ පිට වෙන තරල මත සුද්ධජීවීන් ක්‍රියා කරනවා. අපි දන්නවා ආහාරයේ මේ පළතුරු වල හෝ කිසියම් ආහාරයක වටේට අපිට තියෙනවා ආවරණයක්. මේ ආවරණය මගින් සුද්ධජීවීන් ඇතුළට එීම යම් තාක් දුරට වළක්වනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තැලීම පොඩි උණ ගමන්ම සුද්ධ ජීවීන්ට ඒ ඇතුළට යෑමේ ආහාරය ඇතුළට යෑමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් එහෙම සුද්ධ ජීවී ආසාදනට වලට ලක් වෙනවා. ඒතර මගේ පුතේ මෙතන බලන්න යාන්ත්‍රික හානි තමයි. යාන්ත්‍රික හානි උනාට පස්සේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය මත තමයි ආහාර නරක වෙන්නේ. ඒ නිසා ආහාර නරක වෙන පවතින මෙතන භෞතික සාධකයක්. ඒ භෞතික සාධකයේ හේතු කරගෙන ජීව විද්‍යාත්මක සාධකයකට යනවා. මොකද සුද්ධ ජීවීන් තමයි ඒ ආසාදනයට ලක් කරන්නේ. හොඳයි. ඊට පස්සේ තාපය. තාපය කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් රස්නේ. දැන් තාපය යනු කුමක්ද කියලා කවුරුගෙන් අහුවොත් එහෙම පුතේ අපි සාමාන්‍යයෙන් තාපය කියලා කියන්නේ කිසියම් වස්තුවක තියෙන අංශු වල චාලක ශක්තියේ මධ්‍යන අගයක් කියනවා. ඒ කියන්නේ මේ මොකක් හරි පදාර්ථයක තියෙන අංශු පදාර්ථ හැදලා තියෙන අංශු වලින්නේ ඔබ විද්‍යාවට ඉගෙන ගන්නවානේ. මේ අංශු වල තියෙන චාලක ශක්තිය වල මධ්‍යන අගයක්. එතන මේ ශක්තියක්. මේකේ තාපය වැඩි වුණාම රත් වෙනවා. තාපය අඩු වුණාම සීතල වෙනවා. එතකොට අධික රස්නය ඒ වගේම තමයි අධික සීතල. මේ කියන දෙකම ආහාරයේ හානියකට බලපානවා. සමහර ආහාර අධික උෂ්ණත්වයේදී අවුල් වෙලා යනවා. සමහර ආහාර අධික සීතලයේදී කියන්නේ අඩු උෂ්ණත්වයේදී නරක කරලා යනවා. දැන් එළවලු පළතුරු උෂ්ණත්වය වැඩි වුණාන් පස්සේ මේකේ ඇතුලේ තියෙනවා ශෝෂණ වේගය වැඩි වෙනවා. එතකොට මම කිව්වා ජීව විද්‍යාත්මක සාධක. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන ශෝෂණය වැඩි වෙනවා. උෂ්ණත්වය පිටින් වැඩි වෙනවා. එතකොට භෞතික සාධකයක් වැඩි වෙනකොට ප්‍රශ්නේ වෙන්නේ ඇතුලේ තියෙන ජීව විද්‍යාත්මක සාධනයක් උත්තේජනය වෙනවා. එතකොට ශෝෂණ වේගය වැඩි වෙලා පරිණත වෙන්න පටන් ගන්නවා. එතකොට පරිණත වුණාන් පස්සේ මෝරනවා පළතුරු එළවලු ඒ අනුව ඒ ආහාරය පරිභෝජනයේ නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ඒතර වියපත් වීම මේකට කියනවා පියපත් වෙනවා කියලා. ඒක ඉක්මනට ශ්වසන වේගය වැඩි වෙලා
ශක්තිය ඉක්මනින් නිපදලා මෙයා පරිණත තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ බියපත් වෙනවා කියලා තමයි මේකෙදි කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට. ඒ වගේම තමයි ගොඩක් මේ මොකද්ද පළතුරු උෂ්ණත්වය වැඩි වුණාන් පස්සේ වේලෙනවා. වේලිලා ගියාමත් ඉතින් ඒ ආහාරය සුදුසු මේ සමහර විට අපිට ඒ පළතුරු ආහාරයට ගැනීමේ හැකියාවක් නැති වෙනවා. දැන් සමහර රටවල් වල අයිස් හිම වැටෙනවනේ. එතකොට මොකද වෙන්නේ මේ අධික සීතල හින්දා අපි දන්නවා අපිට අධික සීතල අපිට දරා ගන්නත් බැහැනේ. දැන් උෂ්ණත්වය වැඩි වුණාම අපි කෑ ගන්නවා. ඒ වගේම තමයි උෂ්ණත්වය අඩු වුණාමත් අපි කෑ ගන්නවා. බලන්න පුතේ අපේ ඇඟට අයිස් කැටයක් අපි තියාගෙන ඉන්න පුළුවන්ද කියලා? හරි අමාරුයි. පිරිස්සෙනවා. එතකොට මේ ශාකවලටත් ඒකම තමයි වෙන්නේ. හිම වැටෙනකොට මොකද වෙන්නේ? ඒ ආහාරවල පළතුරුවල ආවරණයේ පිලිස්සුම ඇති වෙනවා, ඉරිතැලි යනවා, පුපුරනවා මේ වගේ වෙනවා. එහෙම වුණා පස්සේ අර යාන්ත්‍රික හානි වගේම ඉරිතැලි වෙනකොට සුද්ධජීවි හානි මේ දේවල් වැඩි වෙනවා. එතකොට සමහර විට උෂ්ණත්වය අඩු වැඩි වීම මත සමහර පළතුරු වල ගෙඩි වල වර්ණය වෙනස් වීමත් සිද්ධ වෙනවා කියලා කියනවා. අඩු උෂ්ණත්වය ක්ලෝරොෆිල් එහෙම නැත්නම් හරිත ප්‍රද විනාශ කරනවලු. එහෙම වුණාම ඒකේ වර්ණය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබට දීලා තියෙන්නේ දොඩම් ගෙඩි වල වර්ණය කොළ පාට නැතුව සුදු පාට වෙන වර්ණයකටපත් වෙනවා. ඒකට හේතුව දොඩම් සාමාන්‍යයෙන් කොළ පාටයි. කොළ පාට නැති වෙලා යනවා. හරිත ප්‍රද විනාශ වෙලා යනවා අඩු උෂ්ණත්වයේදී. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන සාධකය තමයි පීඩනය. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා පීඩනය. ඒතර පීඩනය කොහොමද ආහාර වලට ආහාර නරක වීමට බලපාන්නේ? ආහාර දැන් ඔයාලා දන්නවනේ ලෝරි වල පටවාගෙන යද්දී එකට එක අට්ටි ගහනවානේ. එකට එක එළවලු කොම පුරවලා ගෙනියනවා. නැත්නම් ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකට වැඩි දෙපාර තුන් පාර යනකොට ඒකුලියක් එනවා. මේ මිනිස්සුත් හරිය ඉතින්. හැබැයි ඉතින් එහෙම කරාන් පස්සේ මොකද වෙන්නේ? යට තියෙනවා උඩට යනකොට යට තියෙනවා හොඳටම තැලෙනවානේ. එතකොට එහෙම යාන්ත්‍රික හානි වෙන්න පුළුවන්. තව දෙයක් තමයි මේවා එකට අහුරන වුණාන් පස්සේ ඒ අතර තියෙන අවකාශ අඩු වෙනවා. අවකාශ අඩු වෙනකොට මේ වගේ උෂ්ණත්වය ඒ කියන්නේ වෙන්ටිලේට් වෙන්නේ නැහැ, වාතනය වෙන්නේ නැහැ. එතකොට හුලං යන්නේ නැහැ. හුලං යන්නේ නැති හින්දා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාන් පස්සේ ඒ ආහාර නරක වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාන් පස්සේ නැවත ආයෙ වෙන්න පුළුවන් ශෝෂණ වේගය වැඩි වෙනවා. මෙන්න මේ ශෝෂණ වේගය වුණාන් පස්සේ ඒවා වියපත් වෙනවා. බවට පත් වෙලා ඉක්මනට පරිමත වෙනවා. එහෙම වුණාන් පස්සේ මෝරලා එළවලු පළතුරු විනාශ වෙනවා කියන එක පීඩනයෙන් අපි කතා කරනවා. ඊට පස්සේ ඔබට ඉගෙනන්න තියෙන ආලෝකය. ආලෝකයෙන් කොහොමද ආහාරය නරක කරන්නේ? ආලෝකයට මොකද වැඩි ආලෝකයෙන් නිරවනාම සමහර ආහාරවල පෝෂක ද්‍රව්‍ය විනාශ වෙලා යනවා. සමහර විට වර්ණයක් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලින් ආලෝකය අපිට බලපානවා කිසියම් ආහාරය නරක කරන්න. මෙතනදී නරක කරන්නටම වඩා පෝෂක විනාශ වුණාට පස්සේ ඒකේ වටිනාකම ආහාරය පරිභෝජනය කිරීමෙන් වැඩක් නැති වෙනවා. ඒ වගේම තමයි වර්ණය වෙනස් වුණාන් පස්සේ ඒ ආහාරයේ තියෙන වටිනාකම වෙනස් වෙනවා. පෝෂක ද්‍රව්‍ය වෙනස් වෙලා නැති වුණත් වර්ණය වෙනස් වුණාන් පස්සේ අපිට ඒක වෙළඳ වටිනාකම වෙළඳ ආගය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට විකුණ ගන්න අමාරු වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා ආලෝකය නිසා. එතකොට තෙතමනි. දැන් තෙතමනි වැඩි වුණාන් පස්සේ අපි දන්නවා ආහාරයත් තුළ තියෙන අපි ජල ක්‍රියාකාරීත්වය water activity කියලා ලෝකුණාන් පස්සේ ඉගෙන ගන්නවා ඔයාලා. මේකේ පුතේ මොකක් හරි ආහාරයක තෙත ගතිය වැඩි වුණා. මේ ආහාරයේ තියෙන moisture content එක තෙතමනේ වැඩි වුණාන් පස්සේ මොකද වෙන්නේ? ආහාරයේ ජීව ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙන යනවා. අපි දන්නවා ජීවීන්ගේ දේහ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ ජලයේ කියන. ඒක ජල ක්‍රියාකාරීත්වය වැඩි කියන්නේ ආහාරයේ අනිවාර්යෙන් ඒ දේහ ක්‍රියාවලිය වැඩි වෙනවා. ජීව රසායනික ක්‍රියාව වගේම ඒ වගේම තමයි සුද්ධ ජීවි වර්ධනය. සුද්ධ ජීවීන් තෙත අවස්ථාවලදී වර්ධනය වීම වැඩි. දැන් හිතන්නකෝ බිස්කට් එකක් වියලිව තියෙනකොට අපිට ඒක නරක වෙන ප්‍රමාණය අඩුයි. බෝතලයකට දාලා හිර කරලා තිබ්බොත්. හැබැයි බිස්කට් එකක් නිකන් වායුගෝලයේ නිකම්ම තියලා තිබ්බොත් මොකද වෙන්නේ? වායුගෝලයේ තියෙන තෙතමනේ බිස්කට් එක උරා ගන්නවා. බිස්කට් එක ඇතුලේ තියෙන තෙතමනේ වැඩි වෙලා සුද්ධ ජීවීන් ඒකට වැටෙදෙනවනේ. සුද්ධ ජීවීන් ඒක ආසාදනය වෙනවා. එතකොට බිස්කට් එක ඉක්මනින් නරක වෙගෙන යනවා. ඒ නිසා
තෙතමනය කියන එකත් කිසියම් ආහාරයක තියෙන තෙතමනය. අපි දන්නවා බීජ අපි වේලෙනවා ගබඩා කරලා තියාගන්න. හැබැයි තෙතමනය ප්‍රමාණයක් ඉතුරු කරලා බීජේ. නමුත් ඒ තෙතමනය අධික තෙතමනයක් බීජේ තිබ්බොත් බීජ පුස් කරන දවල් දන්නවා කව්පි මෑකරවල එහෙම ගහේදීම පුස් කාලා තියෙන අවස්ථා තියෙනවා තෙතමනය වැඩිකමට. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා ආගන්තුක ද්‍රව්‍ය. ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ අපි සාමාන්‍යයෙන් ආහාරයක් සකස් කරන්නේ. මේ ආහාර වලට එකතු වෙන්න පුළුවන් ඒ ආහාරයට අඩංගු වෙන්න ඕන නැති අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මොනවද ඒ අපද්‍රව්‍ය? පස්, වැලි, ලෝහ කැබලි, කාබන් අංශු. මෙන්න මේවා එකතු වෙන්න පුළුවන් ආගන්තුක ද්‍රව්‍ය. ඒ කියන්නේ පිටින් එන ද්‍රව්‍ය විදිහට ආහාර. එතකොට පස් එකතු වුණාම වැලි එකතු වුණාම අපි දන්නවා ඒ ආහාරය නොසුදු තත්ත්වයටපත් වෙනවා. සමහර මිනිස්සු කපටි සමහර මිනිස්සු ඔයාලා දන්නවා මිරිස් කුඩු වලට කඩල් කුඩු කරලා දානවා. ඉතින් හොයාගන්න විදිහක් නැහැ. ඉතින් අපිත් ඉතින් කනවා. බර වැඩි වෙනවා. එහෙම වෙනවා. ඒ මිනිස්සු ඒක කරන්නේ කපටිකම. එයාලගේ ආර්ථික වාසිය මත. ඒතකොට ලී කුඩු 10 දානවා මේ කුළු බඩුවට. දැන් හිතන්න ලී කුඩු දානවා 10 දානවා කොත්තමල්ලි තියෙන එකට දානවා. කොත්තමල්ලි එකට 10 දැම්ම කියලා ඉච්චර අපිට හඳුරගන්න අමාරුයි. ඉතින් එහෙම කරන මිනිස්සු ඉන්නවා. ඊට තල තෙල් හා පොල් තෙල් වලට පැරපින් මික්ස් කරනවා. පොල් තෙල් වලට ලොකු කේසයක් ආවනේ දැන් නේද? පිළිකාකාරක අඩංගු වෙනවා කියලා. ඉතින් එයාලා කරන්නේ මේ එයාලගේ ආර්ථික වාසිය මත ලීටර ප්‍රමාණය වැඩි කරගන්න, කිලෝ ප්‍රමාණය වැඩි කරගන්න මේ විදිහේ වැඩ එයාලා කරනවා. එතකොට පොල් විනාකිරි වලට ඇසිටික් හා ෆෝමිනික් අම්ල මිශ්‍ර කරනවා. ඒක පොල් විනාකිරි කියලා හදනවා. පොල් කිරි වලින් හදන්නේ කියලා හදන්නේ. හැබැයි ඇසිටික් ෆෝමික් අම්ලය අපිට පිටින් නිෂ්පාදනය කරලා මෙයාලා මේකට එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ආගන්තුක ද්‍රව්‍ය මේවට එකතු කරනවා. මට මතක් වුණා ඔයාලට කියන්න මේකත් එක්කම තව දෙයක්. අර රබර් නිෂ්පාදනය කරන රබර් කිරි එකතු කරන අය ඉන්නවනේ. මේක දැන් ආහාරයක් නෙමෙයි. රබර් කියන්නේ ආහාරයක් නෙමෙයි. නමුත් කෘෂි නිෂ්පාදනයක්. අපි මේක කතා කරන එක හොඳයි. එතකොට මගේ පුතේ මේ කෘෂි රබර් කිරි එයාලා රබර් කිරි වල අපි බලනවා මේ කිරි වල ප්‍රමාණය කිරි ප්‍රතිශතය ඒ රබර් කිරි වල අඩංගු වෙලා තියෙන සත්‍ය රබර් කිරි. දැන් අපි හිතමු වතුරයි රබරුයෝ දෙකම මිශ්‍ර වෙලා තියෙන රබර් කිරි වල. ඒතර අපි අර ඝනත්වයේ මයිනවා වගේ උපකරණයක් තියෙනවා. ඒක දාලා බයිනවා. එතකොට මේක දැන් ඒ ආගේ වැඩි වුණොත් තමයි මිනිස්සුන්ට වැඩිපුර සල්ලි හම්බෙන්නේ. නැත්තම් සල්ලි හම්බෙන්නේ. මිනිස්සු කරනවා කියන්නේ මේ රබර් කිරි කපන අය කරනවා කියන්නේ ඒ රබර් කිරි කපුවට පස්සේ ඒකට මේ මූත්‍රා එකතු කරනවා. ඒ කියන්නේ යාලා මූත්‍රා ඒකට එකතු කරනවා. එහෙම වුණාම පස්සේ ඒකේ ආගේ වැඩි වෙනවා. මිනිස්සු හරි කපටි. ඉතින් යාලා එහෙම කරලා ඉතින් එහෙම කරනවා. එහෙම ආගන්තුක ද්‍රව්‍ය එකතු කරන අවස්ථා තියෙනවා ගොඩක් දුරටනේ. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්නත් ඕනේ අපි. ඒකින්ද තමයි ගෙදර තියෙන දේවල් ගෙදරම අපිට කන එක තියෙනවා නම් ගොඩක් හොඳයි. නමුත් ඉතින් මේ පොල් තෙල් ඒ වගේ දේවල් අපිට ගෙදර හින්දා ගන්න අමාරුයිනේ. අමාරුත් නෑ. ඉතින් නමුත් ඒ දේ ඉතින් හැමෝටම කරන්න බෑ. හරි. ඔන්න ඕවා තමයි ආහාරයක පිටින් ආහාර නරක වීමට බලපාන සාධක වෙන කියන භෞතික සාධක. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන ආහාර නරක වීමට බලපාන රසායනික සාධක. දැන් රසායනික විපර්යාසයක් නිසා ආහාර නරක වීම තමයි දැන් මේ කතා කරන්න යන්නේ. එන්සයිම අපි දන්නවා ඕනෙම ජීවීන්ගේ දේහයක් තුළ එන්සයිම පවතිනවා. එතකොට මේ එන්සයිම ක්‍රියාවලිය නිසා එන්සයිම මොකද කරන්නේ? පරිවර්තන ක්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන්නනේ එයාලා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ එන්සයිම මගින් අපේ ආහාර මාර්ගයේ එන්සයිම් ගොඩක් තියෙනවා නේද? ඇමයිලේස් එහෙම කියලා ඒසේස් කියලා ඉවරන ඒවා තියෙන ඒවා එන්සයිම්. එතකොට මේ ආහාර වල මොකද්ද මේ කරන්නේ? දැන් මේ ආහාරයේ තියෙන වර්ණය, වයනය, මේ කියන්නේ මෙලෙක් ගතිය, පෝෂක ගුණය, ඉතින් එන්සයිම් ක්‍රියාවලියෙන් මොකද වෙන්නේ? පෝෂක සංඝටක වෙනස් කරපු ගමන් පෝෂක ගුණ වෙනස් වෙනවානේ. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවන් මේ එන්සයිම් මගින් වේගවත් කරනවා. දැන් බලන්න එන්සයිම ක්‍රියාකාරීත්වය උෂ්ණත්වයටද උෂ්ණත්වය වැඩි වෙනකොට එන්සයිම් ක්‍රියාකාරීත්වය වැඩි කියලා කියනවා. මොකද උෂ්ණත්වය කියන්නේ වැඩි වෙනවා කියන්නේ තාපය වැඩි වෙනවානේ. ඒතකොට තාපය වැඩි වුණාම මේවා ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. දැන් සමහර ඒවා ඔයාලා දැකලා තියෙනවා
මොන හරි පළතුරක් එහෙම කැපුවා පස්සේ ඇපල් ගෙඩියක් එහෙම කැපුවට පස්සේ ඒක ඇපල් කපපු තැන දුඹුරු පාට වෙනවා. එතකොට මේ දුඹුරු පාට වෙන්නේ ඒ එන්සයිම ක්‍රියාවලියක් හින්දා. දැන් අර සමහර දැන් වේලවුවට පස්සේ දුඹුරු පාට වෙනවනේ පළතුරු එළවලු. එහෙම වෙන්නේ කියනවා මේකේ පටක වලින් වතුර ඉවත් වුණාම පස්සේ කියන. ඒ නිසා මේ එන්සයිම ක්‍රියා මගිමුත් වේලන රද පළතුරු වල එන්සයිම් ක්‍රියාවලියක් නෙමෙයි. මේ කැපුවට පස්සේ බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ රසායනික සංයෝග මගින් මේ දුඹුරු පාට කරන එක තමයි එන්සයිම් ක්‍රියාවලියක් කියලා අපි මෙතන අදහස් කරන්නේ. එතකොට භෝගවල අඩංගු රසායනික ද්‍රව්‍ය. දැන් භෝගවල එක එක ද්‍රව්‍ය තියෙනවා අසංතන. මඤ්ඤොක්කා අලවල තියෙනවා ලිනමරින් කියලා දෙයක්. මෙයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම පස්සේ මොකද වෙන්නේ? හයිඩ්‍රජන් සයනයිඩ් හැදෙනවා. අපි දන්නවා අඤ්ඤොක්කාලයක් නිකන් මේ ආහාරලා නිකන් වායුගෝලයෙන් නිරා වෙලා තිබ්බන් පස්සේ කොළ පාටට වගේ නිල් පාටට වගේ මේ අලේ එක එක තැන්වල වර්ණය වෙනස් වීගෙන යනවා. ඉතින් මේ ඒ වගේ තියෙන ලිනමරින් කියන සංයෝගය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් සයනයිඩ්. මතකද ඉස්සර කාලේ කොටි කියන්නේ අපි LTT ත්‍රස්තවාදීන් එයාලගේ සෝල්ජර්ස්ලාට සොල්දාදුවන්ට දීලා තිබ්බා සයනයිඩ් කරලා. ඒකට හේතුව මොකද්ද? කවුරු හරි ආමේකෙන් හරි මොකෙන් හරි මෙයා අහුනොත් එහෙම මෙයාට කියලා තියෙන්නේ මෙයාට උපදෙස් දීලා තියෙන්නේ ඒක කාලා මැරෙන්න කියලා. ඒක කාපු සැනින් මැරෙනවා. ඒත් මේ හයිඩ්‍රජන් සයනයිඩ් කියන්නේ ඉතා විෂසහිත ද්‍රව්‍යයක්. ඒ නිසා මඤ්ඤොක්කා කනවා වගේම තමයි අපි පරිස්සම් වෙන්න ඕනි. මඤ්ඤොක්කා කනකොට අපි දන්නවා වහලා මේ මොකද්ද මඤ්ඤොක්කාල තම්බන්නේ හොඳට තම්බන්න ඕනි. මෙන්න මේ විදිහට කරන්න ඕනි. වාතය නිරාවරණය කරලා තියලා කන්න එපා. ගොඩක් කල් තියලා. ඊට පස්සේ ඔක්සිකරණය. ඔක්සිකරණය කියන එක ඔයාලා වඩා පැහැදිලිව ඉගෙන ගන්න විද්‍යාව විෂයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා නේ. ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන බාටපත් වීම තමයි ඔක්සිකරණය කියලා කියන්නේ. ඒතර මගේ පුතේ මෙතන අසම්ප්‍රයුක්ත මේද සහිත ආහාර ද්‍රව්‍ය වාත නිරාවරණයෙන් සිදුවන ඔක්සිකරණය නිසා මුඩු බවටපත්. දැන් උෂ්ණත්වය වායුගෝලයට විරුද්ධ වෙන නිසා බටර් පොල් තෙල් රස කැවුනේ මුඩු බවටපත් වෙනවා. මේවා අපි දන්නවනේ වඩේ හැදලා නරක වුණ වඩේ තෙල් වලින් වඩේ හැදුවම අර බයිට් පැකට් එහෙම අමුතු රසයක් එනවනේ මුඩු රස. ඔයාලා දන්නවා ඒක. තෙල් නරක වුණාන් පස්සේ එන එක මුඩු එක. අපි දන්නා මේද ලිපිඩ ආහාර නරක වුණාම වෙන එකට අපි කියන්නේ මුඩු වෙනවා කියලා. එතකොට අසම්ප්‍රයුක්ත මේද කියලා කියන්නේ සමහර සංයෝග තියෙනවා ඒ වගේ කාබන් අංශු අතර මේ විදියට ඩබල් බොන්ඩ් තියෙනවා. ඒ කියන්නේ කාබන් තියෙනවා මට මෙතන කාබන් පෙන්වන්න විදිහක්. ඔව් කාබන් තියෙනවා. ඒතර කාබන් දෙක අතර මේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඒතර මේ බොන්ඩ් එක මෙහෙම බොන්ඩ් තියෙනවා කියන අසම්ප්‍රයුක්ත. දැන් මේ වගේ මේක රත් කරාන් පස්සේ මොකද වෙන්නේ? ඔය අපි දන්නවා වඩේ බදින එකම තෙලේ නැවත නැවත ආයෙ බදින්න එපා කියලා කියනවා. එතකොට මෙන්න මේ බොන්ඩ් එක කැඩිලා අයින් වෙලා සම්ප්‍රයුක්ත බවට පත් වෙනවා. සම්ප්‍රයුක්ත ආහාර අපිට ගන්න හොඳ නෑ. අපේ හෘද රෝග, පිළිකා රෝග ඇති වෙන්න බලපානවා. ඒ නිසා එකම ආහාරය, එකම තෙල්, එකම ආය ඒ තෙල් ටිකම රත් කර පරිභෝජනයට ගන්නවා නම් ඒක ඉතා භයංකරයි. ඒතර ඒ නිසා ඔක්සිකරණයත් අපිට වැදගත් වෙනවා ඔන්න ආහාර නරක වීමට. ඊට පස්සේ කෘෂි රසායනික ද්‍රව්‍ය. අපි දැන් නම් කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කරලානේ තියෙන්නේ. ඉතින් මේක හොඳයි නරකයි දෙකයි. නමුත් ඉතින් මේ පැත්තෙන් බැලුවොත් එහෙම හොඳයි. මේ රසායන ද්‍රව්‍ය තිබ්බට පස්සේ ඒ වගේ තියෙන ඒ කිමිකල්ස් ගොඩක් කල් මේ ආහාරවල තියෙන්න පුළුවන්. දැන් සමහර අය මේ ඒ අසන එලන්න මේ ලං වෙනකොට කිමිකල්ස් ගන්නවා. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය දානවා. පාලිබෝධනාශක වේවා, දිලීරනාශක වේවා මේවා දානවා. ඉතින් එහෙම වුණාන් පස්සේ මොකද වෙන්නේ? අර අසන ටික කඩලා ගත්ත
ගත්තන් පස්සේ ඒ ආහාරයට ගන්න කොටස් වල අස්වැන්නේ මේ කෙමිකල්ස් තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ හින්දා මේකත් ආහාර නරක ඒ වගේ තියෙන පෝෂක ගුණය වෙනස් වෙන්න සහ අපිට අපේ මිනිස් පරිභෝජනයට සුදුසු වෙන කෙමිකල් තියෙනවා කියන්නේ ආහාරේ. ඉතින් ඒ தත්ත්වයටපත් වෙනවා. එතකොට ග්ලයිෆොසේට් තහනම් වල්නාශකයක් මේක සියල්ල නැසන හැබැයි හොරෙන් උනන් දැන් සමහරු පාවිච්චි කරනවා නේද? කොහොම හරි මේ මඤ්ඤොක්කා ගස් තියෙන තැන් වලට ග්ලයිෆොසේට් දැම්මම පස්සේ මොකද වෙන්නේ? මඤ්ඤොක්කා අලවලට ඒව උරා ගන්නවා. ඉතින් ඒව ඊට පස්සේ අපි පරිභෝජනය කරාම පස්සේ මිනිසාගේ ශරීරය ඇතුළට යනවා. ඉතින් ඔය ටික ඔයා දැනගන්න ඕනි. පලිබෝධ නාශක එහෙම නැත්නම් කෘමි රසායන ද්‍රව්‍ය අඩ. ඊට පස්සේ ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය. ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය කියලා කියන්නේ ආහාර ගොඩක් කල් තියාගන්න ඕනේ. නැත්නම් ආහාර නරක වෙනවනේ. ආහාර ගොඩක් කල් තියාගන්න එක ඒවා එකතු කරනවා. එතකොට මේ එකතු කරන ද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ ආහාර පරිරක්ෂක කියන්නේ. ඒතර සෝඩියම් මෙටාබයිසල්ෆේට්, පොටෑසියම් මෙටාබයිසල්ෆේට් වගේ ඒවා ආහාර පරිරක්ෂක. ඉතින් මේවා ඕනකට වඩා දැම්මොත් එහෙම ඒත් අපිට හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි වර්ණක එක වර්ණක රස ගන්නන්න ලස්සනට හදන්න ගන්නවා. එතකොට සමහර ඒවට ප්‍රමිතියෙන් අඩු ලාභදායී වර්ණක මිශ්‍ර කරන්න බලනවා ගොඩක් අය බයිට් හදද්දී එහෙම කරද්දී. ඉතින් එහෙම ඒවත් අපිට හොඳ නැහැ. ආහාර නරක වීම, ඒ කියන්නේ ආහාර පරිභෝජනය නරක වීමටම නෙමෙයි ආහාර පරිභෝජනයට අපිට හොඳ තත්ත්වයකටපත් වෙනවා. අපි අර කතා කරා. නමුත් ඉතින් ආහාර පරිභෝජන නොසුදුසු තත්ත්වයකටපත් කිරීමම නරක වීම තමයි. ඉතින් ආහාර නරක වෙන බලපාන නොසුදුසු වර්ණ. ඊට පස්සේ බැරලෝහ. අපි ඔය දාන සමහර කෘමිනාශක ඒ වගේ බැරලෝහ අඩංගු වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම තියෙනවා. එතකොට දැන් මේකේ තියෙන්නේ බොහෝ ආහාර ද්‍රව්‍ය ගොවිපළ සිට පරිභෝගය දක්වා ආහාර සකස් කරන ස්ථාන හරහා සංසන්දනයේදී විවිධ බාහිර ද්‍රව්‍ය සමග ගැටීම් සිදු. එතකොට මෙයාලා කියන්නේ අපි අස්වැන්න කැපුවට පස්සේ මේ ඒ අස්වැන්න භූමියේ ඉඳන් ගොවිපළේ ඉඳන් මිනිස් පරිභෝජනයට මේසෙට කියන්නේ ගෙදර තියෙන මේසෙට එනකන් එනකොට වාහන වලින් ඇවිල්ලා එක තැන්වල තියලා මේ පරිසර වල ගැටෙනවනේ. ඒ ගැටෙන පරිසර වලින් අපිරිසුදු තැන්වල තිබ්බොත් එහෙම ඒ වගේ තියෙන බැරලෝව මේවට එකතු වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් කෘෂි රසායන ද්‍රව්‍ය බෝතල් ඉතුරු වෙන ඒවා අපිට ඇලවල් වලට දැම්මට පස්සේ ඒවා ආයෙ ශාක වලට ඒ ගොවිපළ වලට යන්න තියෙනවා. ඒ හින්දා තමයි ඔය අපි කියන්නේ කුඹුරු වල ආයිනේ තියෙන අලකොළ ඒ වගේ ඒවා ආහාරයට ගන්න එක අවදානම් කියලා කොහිල ඒ වගේ ඒවා මොකද කිමිකල්ස් වල තියෙන බැරලෝහ ඔක්කොම ටික අර වගේ තේන්නේ අපි දන්නවා මූල පීඩනයේ අධික ශාක අපි ඒවට කියන්නේ ඒ කියන්නේ ඉක්මනින් ජලය ඉහළට ඔසවනවා අරගෙන යනවා. ඉතින් ඒත් එක්කම ඒ වගේ දියුණු කණිජ ලවණ කියන්නේ බැරලෝහ ඒ ශාකයේ කොළ වලට පත් වලට යන්න පුළුවන් නිසා ඉතින් ඒවා ආහාරයට ගැනීම නොසුදුසුයි. එතකොට මේ දැන් තවත් දෙයක් කියනවා ආහාර ද්‍රව්‍ය වල අඩංගු විවිධ රසායනික ද්‍රව්‍ය වාතයේ අඩංගු ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියා එන්සයිම් මගින් උත්තේජනය කිරීම නිසා එම ආහාර වාතය සමග ගැටීමේ අවපහයක් ගන්නවා කියලා. දැන් මේක කියනවා මේ එන්සයිම් මේ බැරලෝහ මගින් එන්සයිම් මේ උත්තේජනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ එන්සයිම් දැන් මේකේ ඇතුළට ආහාර ඇතුළට එන බැරලෝහ ආයේ බාහිර පරිසරයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා එහෙම ඒ ක්‍රියාව උත්තේජනය කරන්න පුළුවන් එන්සයිම් වල. ඉතින් ඒ නිසා ඒක ගැනත් පැහැදිලි කරනවා. ඒවා තමයි අපිට කතා කරන්න තියෙන ආහාරයේ තියෙන මොනවද රසායනික සාධක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ආහාර නරක වෙන බලපාන ජීව විද්‍යාත්මක සාධක. ජීව විද්‍යාත්මක සාධක කියන්නේ ජීවී බලපෑම් මත නැත්නම් ආහාරය ඇතුළේ තියෙන ජීව ක්‍රියාවලින් මත නිපද මේ බලපෑම්. ඒතර සුත්‍ර ජීවි.
අපි දන්න සුද්ධජීවීන් මගින් ආහාරයක් නරක කරනවා ඊටමත් පහසුවෙන්. මෙයාලා දිලීර බැක්ටීරියා ආහාර නරක කිරීමට ගොඩක් බලපානවා. දැන් දිලීර ඉස්සෙල්ලාම අපිට කතා කරනවා දිලීර තමයි අපි කතා කරන අර පොල් තෙල් වල තියෙන පිළිකාකාරකය සහ මේ අපි කියන ඔය රටකජු නරක වුණාන් පස්සේ තියෙන හැදෙන මේ විස ඒ හැම හැදෙන්නේ දිලීර වලින්. ඒ දිලීර වර්ගය තමයි Aspergillus flavus. මේ Aspergillus flavus ඔබට අකුරු ඉංග්‍රීසි අකුරින් තියෙන එක දැනගන්න පුළුවන්. එතකොට Aspergillus flavus Aspergillus flavus කියන මේ දිලීරේ තමයි අපිට aflatoxin කියන මේ දූලකය එහෙම නැත්නම් විස හදන්නේ. ඒ නිසා මේ විස පිළිකාකාරකයක්. ඒ නිසා මේ ඊටමත් ශරීරයට අයිතිකර ද්‍රව්‍යයක් තමයි මේ දිලීර මගින් හදන්නේ. මේ වැඩිපුර මේ කොප්පරාවල කියන්නේ සමහර දැන් අපි ගොඩක් දුරට පොල් ඔය වල තෙල් නිෂ්පාදනය කරන්න ඔය නරක් වුණු පොල් ගොඩක් පාවිච්චි කරනවා මිනිස්සු. ඇයි අර විකුණ ගන්න බෑ. එතකොට අර පොල් නරක් වුණාන් පස්සේ වේලලා එනවා. ඒතකොට ඒ වගේ දිලීර මේ තියෙන්න පුළුවන්. ඉතින් අපි කන පොල් තෙල් සුරක්ෂිතයි කියලා ඉතින් කාටවත් කියන්න බෑ ඉතින්. ගොඩාක් දුරට ඒවා තියෙන්න පුළුවන්. ආම්ලික ආහාරවල තමයි ඔය ඊස්ට් පොස්ට් වැඩිපුර වර්ධනය වෙන්නේ. ආම්ලික ආහාර බාස්මික ආහාරවල නෙමෙයි. ඒකත් මතක තියාගන්න ආම්ලික ආහාරවල තමයි දිලීර පුස් වර්ග ඒ කියන්නේ පුස් කියන්නේ දිලීරනේ. පුස් වර්ග දිලීර නිෂ්පාදනය කියන ඒවා එන්නේ. ඊස්ට් කියන්නේ දිලීර. එතකොට ආම්ලික ආහාර විදිහට වල පොතේ දීලා තිනවා තක්කාලි අඹ ජෑම් වර්ග. මේ වගේ දිලීර වර්ධනය දිලීර හානි වැඩි කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට කතා කරන්න තියෙනවා බැක්ටීරියා. බැක්ටීරියා මගිනුත් ආහාරය වර්ධනය මේ නරක කිරීම සිද්ධ කරනවා. අර්ථාපල් නරක වුණ බැක්ටීරියා වලින් නරක වෙලා තියෙන රූපයක් ඔයාලට පේනවා. කොහොමද කියලා නේද? එතකොට මෙන්න බලන්න ඔයාලට බැක්ටීරියා කිහිපයක් තියෙනවා. ඒ බැක්ටීරියා විභාගයට අහන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ බැක්ටීරියාගේ නම සහ ඒ ආහාර නරක වෙන්නේ කොහොමද? මොන ආහාරද වැඩි නරක වෙන්නේ? ඒ ආහාර නිසා පරිභෝජනය කරාට පස්සේ මොනවද ඇතිවන ලෙඩ? ඒවා පාලනය කරගන්න මොනවද කරන්න ඕනේ කියන එක මේ වගුවේ පැහැදිලිවම ඔබට දීලා තියෙනවා. මම මේ වගුව කියවන්නම්. ඔයාලට අහලා මේක මතක තියාගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා පුතේ මේකේ තියෙනවා බැක්ටීරියා වර්ගයේ පළවෙනි බැක්ටීරියාව තියෙන්නේ Salmonella species. ඔය SPP කියන්නේ Salmonella species. එතකොට මේ Salmonella කියන බැක්ටීරියා වැඩිපුර තියෙන්නේ මිනිස් මල ද්‍රව්‍ය සමග පරිසරයට තමයි පිටවෙන්නේ. ඒතර අපේ ආහාර මාර්ගයේ තමයි මෙයාලා ඉන්නේ. මෙයාලා මිනිස් මල ද්‍රව්‍ය අපේ මල ද්‍රව්‍ය මගින් තමයි පරිසරයට එන්නේ. එතකොට මේ අපි ආහාර නරක වුණ නැතුණාන් පස්සේ රයිට් ආහාර නරක වෙන්න බඳුන්නේ ආකාරය ඒ කියන්නේ මස් මාළු බිත්තර ආදීවා පිස්සි නැතුව අමුෙන් කෑවට පස්සේ තමයි මෙයා අපේ නේද අර ඇමති කෙනෙක් එහෙම මතකයි ඔයාලට මේ මාළු අමුෙන් කාලා පෙන්නුවා මොකක් හරි එහෙම දෙයක් ඔයාලට මතක ඇති ඒවා ඉතාමත් භයංකර දේවල් මොකද මෙයාලගේ තියෙන්නට පුළුවන් Salmonella species. එතකොට මේ සිද්ධ වෙන හානිය ඉතා අධිකයි. ඒ නිසා මේ Salmonella species මේ Salmonella මේ බැක්ටීරියාව ආසාදනය වුණ ආහාරයක් අපි ගත්තොත් එහෙම අපිට පාචනය හැදෙනවා, උණ හැදෙනවා, ඊට පස්සේ උදර වේදනාව, බඩ කැක්කම හැදෙනවා. ඊට පස්සේ මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ පැය 6ක් 36ක් ඇතුළත. කියන්නේ පැය 6යි 36 ඇතුළත මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ දින 1ක් 7ක් පමණ. කියන්නේ සතිය දවසකින් සමහරට ඉවර කරන්නත් පුළුවන්. සතියක් මේ රෝග ලක්ෂණ පවතින්නත් පුළුවන්. නිසා
කොහොමත් මතක තියාගන්න මස් මාළු බිත්තර වගේ ආහාර හොඳට පිසලා ආහාරයට ගැනීම සුදුසුයි කියන එක. ඊට පස්සේ මේ පාලනය කරගන්නේ මොකද්ද? ඉතින් හොඳට පිසින් නැති හින්දානේ මේ වැඩේ වෙන්නේ. ඒ නිසා අපි හොඳට තම්බලා ආහාරයට ගන්න එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ ආහාර වෙන වෙනම ගබඩා කරන්න ඕනේ. එක එක තැන් ඔක්කොම එක ගොඩේ ගහන්න නැතුව. ඊට පස්සේ ග්ලව්ස් දාන එක හොදන එක මේ හැමදේම කරලා සෞඛ්‍ය පිළිවෙත් හරියට වැසිකිලි ගිහිල්ලා මේ අත්හොදන එක සබන් දාලා අත්හොදන එක මේ හැමදේම ක්‍රියාත්මක. මොකද මිනිස් මල ද්‍රව්‍ය මගින් තමයි මෙයා බාහිර පරිසරයට එන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා වේරොසිටෝසිජෙනික් කියන කෙනා. මෙයාට අපි ඊකොලයි කියලා කියනවා. අපි උසස් පෙළට අපි ඉගෙන ගත්තා මෙයාට ඊකොලයි බැක්ටීරියාව කියලා. එතකොට ඊකොලයි බැක්ටීරියාව ඉන්නේ අඹරපු හරක් මස් වල. මින්ස් කරලා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මින්ස් කරපු හරක් මස් වල බර්ගර් මස් නිෂ්පාදන ජලයේ ඉන්නවා කියලා කියනවා. ඊකොලයි බැක්ටීරියා වැඩිපුර ජලයේ ඉන්නවා, කිරි ඉන්නවා. ඒතර ඊකොලයි ගොඩක් දුරට අපි අර ජලය පිරිසිදු කරන තැන්වල ඊකොලයි බැක්ටීරියා ප්‍රසතේ මෙන්න මෙච්චරකට මෙච්චරයිද කියන එක මත ජලයේ පාරිශුද්ධතාවය නිගමනය කරනවා. එතකොට මේ සුද්ධ ජීවියා අපේ ඇඟ ඇතුළට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? උණ වමනය රයිට් ඉස්සලා සල්මොනෙල්ලාගෙත් එහෙම වුණා. මේ වගේ මෙයාගේ ඊකොලයිගෙත් එනවා උණ එයා වමනේ වෙනවා. සල්මොනෙල්ලාගේ පාචනය හැදුනේ. ඊට පස්සේ සල්මොනෙල්ලාගෙත් උදර වේදනාව ආවා. ඊකොලයිගෙමුත් බඩ කැක්කුම එනවා උදර වේදනාව. මෙන්න පාචනය එනවා. මෙයාලගේ ලේ මිශ්‍රිත පාචනය වෙන්නේ. ලේත් එක්ක තමයි යන්නේ. එතකොට මල පහ යන්නේ. එතකොට වකුගඩු අක්‍රිය වෙන එක වෙනවා මරණය වෙන්නත් පුළුවන්. දින එකක් 14ක්. ඒ කියන්නේ සති දෙකක් තිස්සේ මෙයාගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. සල්මොනෙල්ලාගේ සතියක් වෙනකම් විතරයි තියෙන්න පුළුවන් නේ. ඒතර ඊකොලයිගේ සති දෙකක් තිස්සේ වෙන්න පුළුවන්. ඒක මෙයාගේ දරුණු නේද? වැඩේ භයානකයි. එතකොට ආහාර වෙන්වෙන්ම ආසරණ එක මේකටත් කරන්න පුළුවන්. උපකරණ පිරිසිදු තියෙන එක, මස් හොඳට තම්බන එක, ඊට පස්සේ මොකද කරන්නේ? ජීවාණුහරණය කරන ලද කිරි පාවිච්චි කරන එක. ඒ කියන්නේ හොඳට සුද්ධ ජීවීන් විනාශ කරන ලද කිරි පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ගෙනාපු ගමන් හරකගෙන් දෝපු ගමන් කිරි බොන එක නෙමෙයි. ඉතින් ඔන්න ඔය ටික තමයි වේරොසිටෝසිජෙනික් කියන බැක්ටීරියා. නැත්නම් ඊකොලයිගෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බැසිලස් සීරියස්. බැසිලස් සීරියස් කියන සුද්ධ ජීවියා එහෙම නැත්නම් මේ බැක්ටීරියාව බැසිලස් අනිවාර්යෙන් බැක්ටීරියාවන්නේ බැසිලස් කියලා ඉන්නේ. එතකොට මගේ පුතේ මෙයාලා ඉන්නවා කියන්නේ සහල් ආශ්‍රයෙන් ඉන්නවා. ඒ කියන්නේ වැඩිපුර ධාන්‍ය වල ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ එළවලු වර්ග වලත් ඉන්නවා කියලා කියනවා. එතකොට මෙයාගෙන් වෙන්නේ ඔක්කාරය වෙනවා වමනය පාචනය. මේ හැම කෙනා හැම සුද්ධ ජීවයෙක්ගේම අපිට පාචනය හම්බුණා. ඊකොලයිගේ වමනය වෙනවා කියලා කිව්වා. බැසිලස් සීරියස්ගේ වමනය සිද්ධ වෙනවා. මෙයාගේ විශේෂ ලක්ෂණයක් විදිහට ඔක්කාරය කියන රෝග ලක්ෂණය මතුවෙනවා. එතකොට ආහාර නියමිත උෂ්ණත්වයේ ගබඩා කරන එක. බැසිලස් අපිට විනාශ කරන්න පුළුවන් නිවැරදි උෂ්ණත්වයේ මේ ආහාර ගබඩා කරොත් තියෙනවා. එතකොට සිසිල් ආහාර සෙල්සියස් අංශක 4ට වඩා අඩු උෂ්ණත්වය. ඒ කියන්නේ අපේ ෆ්‍රිජ් එකේ තියෙන උෂ්ණත්වයේ ගබඩා කරන්න කියනවා උණුසුම් ආහාර සෙල්සියස් අංශක 63ට හෝ ඊට වඩා වැඩියෙන් ගබඩා කරන්න කියලා කියනවා. මේ බැසිලස් මේ වර්ධනය වළක්වා ගන්න. හැබැයි බැසිලස් වර්ධනය වෙනවා එතකොට කාමර උෂ්ණත්වයේදී හොඳට නේ බැසිලස් සීරියස්. right ඊට පස්සේ ඉන්නවා Staphylococcus aureus. Staphylococcus aureus. දැන් මෙයාගේ මොකද්ද? මෙයා ඉන්නේ කොහොමද? ආහාර පිළිවෙලකීමේද අත් උපකරණ මගින් බැක්ටීරියාව පැතිරෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ආහාරය ඇතුලේ මෙයා විෂ ඇති කරනවා කියලා කියනවා. Staphylococcus aureus. එතකොට මෙයාගේ ඔන්න රෝග ලක්ෂණ මෙයාගෙත් එනවා වමනය, ඔක්කාරය, පාචනය, උදර වේදනාව, බඩේ කැක්කුම මෙයාගෙත් එනවා කියලා කියනවා. මෙයාගේ මේ ආහාර ආසාදිත Staphylococcus aureus ආසාදිත ආහාර ගත්තට පස්සේ පැය 2කින් 6කින් රෝග ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කාපු සැනින් වගේ ඔන්න රෝග ලක්ෂණ මතුවෙනවා කියලා කියනවා. හැබැයි රෝග ලක්ෂණ පැය 24ට වඩා තියෙන්නේ නැහැ. ඒ කියන්නේ දවසක් තමයි මෙයාගේ තියෙන්නේ කියලා කියන්නේ.
එතකොට අත හොදනක හොඳට ඊට පස්සේ අක්ෂය ආබාධ නාසයේ සමය තුවාල ඇති අය මේ ආහාර සකස් කරන එක කරන්න හොඳ නැයිලු. එතකොට ආහාර නිසිත උෂ්ණත්වයේ ගබඩා කරාමත් ස්ටැෆිලෝකොකස් අවුරියස් විනාශ කරන්න පුළුවන්ලු. ඒ නිසා ආහාර මේ නරක මේ පාලනය කරන්න මේ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ සුද්ධ ජීවීන්නේ ජීව විද්‍යාත්මක සාධක වලට අපි කතා කරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මහා ජීවි. මහා ජීවීන් කියන්නේ ලොකු අය අපේ ඇහැට පේන අයනේ. සුද්ධ ජීවීන් කියන්නේ තනි තනිව ගත් කල පියවැසට නොපෙනෙන ජීවීන්. එහෙම දැන් අපිට කතා කරන්න තියෙන මහා ජීවි. පියවැසට පේන අපේ ඇහැට පේන ජීවීන්ගෙන් සිද්ධ වෙන විනාශය. ආහාර නරක වීමට බලපාන්නේ කොහොමද? කපුටෝ, මීයෝ, ලේන්නු, රිලව්, වඳුරෝ මෙයාලා ආහාර වලට හානි කරනවා, කනවා නේද, ඉල් කරනවා ගොල්ලෝ. එහෙම කරාන් පස්සේ එයාලගේ මල පහ එකතු වෙනවා බීජ වලට. මේවා ඊට පස්සේ පරිභෝජනය කරන්න සුදුසු නැහැ. ඉතින් කෝඹියක් හිල් කරනවා ආහාර ඔය ධාන්‍ය වර්ග එහෙම වල දැකලා තියෙනවා. ඉපියා, ගොල්ලා මෙයාලා ආහාර නරක වීම කෙරෙහි බලපානවා. ආහාරයේ පරිභෝජන නුසුසු තත්ත්වයට පත් කරනවා. ඉතින් ඔය ටික තමයි අපි දැන් මේ වෙනකොට කතා කරා ආහාරයක් නරක වීමට බලපාන සාධක වර්ග. භෞතික සාධක, රසායනික සාධක සහ ජීව විද්‍යාත්මක සාධක. එක් භෞතික සාධක මොනවද? රසායනික සාධක මොනවද? ජීව විද්‍යාත්මක සාධක මොනවද කියලා දැන් අපි කතා කරලා ඉවරයි. ඉතින් ඔන්න ආහාර නරක වීම කියන්නේ මොකද්ද? ආහාරයක් නරක වුණාන් පස්සේ අඳුරගන්නේ කොහොමද? ආහාර නරක වීමට බලපාන සාධක මොනවද කියලායි දැන් අපි කතා කරේ. හරි. දැන් පුතේ ඊළඟට තියෙනවා ආහාර විසවීම කියන්නේ මොකක්ද කියන එක අපිට කතා කරන්නට. මොකද්ද ආහාර විසවීම කියන්නේ? ආහාර විසවීම කියන්නේ විස සහිත සුද්ධ ජීවීන් හරි. එහෙම නැත්නම් යම් විස ද්‍රව්‍යයක් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් ඇතිවන රෝගී තත්ත්වයට තමයි අපි කියන්නේ ආහාර විසවීම කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි විස සහිත සුද්ධ ජීවීන් හරි එහෙම ඒ සුද්ධ ජීවීන් මගෙන් නිපදවූ විස ද්‍රව්‍යයක් තියෙන ආහාරයක් හරි අපි කෑවට පස්සේ අපිට ලෙඩ ඇතිවන ලෙඩේ තමයි අපි කියන්නේ රෝගී තත්ත්වය තමයි ආහාර විසවීම කියන්නේ. නිසා ඔබ මත තියාගන්න ඕනේ ආහාර විසවීම යනු විස සහිත සුද්ධ ජීවීන් හෝ යම් විස ද්‍රව්‍යයක් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් ඇතිවන රෝගී තත්ත්වයයි කියලා පාඩම් කරගන්නට ඕනේ. ඉතින් දැන් ආහාරයක් විස වෙන්න මොකද්ද බලපාන්නේ? අපි දන්නවා දැන් ආහාර නරක වීමට අපි කතා කරා ආහාර වලට සමහර විට පරිරක්ෂක ද්‍රව්‍ය එකතු වෙනවා, එක එක පිළිකාකාරක එකතු වෙනවා. ඉතින් ඒ වගේ අපි ආහාරයේ එක්කෝ වංචනික චේතනාවෙන් එහෙමත් නැත්නම් මේකේ වටිනාකම වැඩි කරගන්න අපි ලස්සන වැඩි කරගන්න පිටින් එකතු කරන ද්‍රව්‍ය සමහර විට අපේ ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. එහෙම අහිතකර වුණාට පස්සේ ඒ අහිතකර ද්‍රව්‍ය නිසා අපේ ශරීරයේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා ආහාර විසවීමට බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සුද්ධ ජීවීන් ආසාදනය වෙලා සුද්ධ ජීවීන් නිපදවන එක් විස සහිත ද්‍රව්‍ය එහෙමත් නැත්නම් දූලක කියලා අපි කියනවා. අන්න ඒ දූලක නිසා ඒ විස ද්‍රව්‍ය නිසා ආහාර පරිභෝජන නුසුසු තත්ත්වයටපත් වෙලා අපේ විස සහිත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. විස වෙන්න පුළුවන් ආහාර. දැන් කැඩ්මියම් රසදිය මේ වගේ අපි කතා කරා රසායනික ද්‍රව්‍ය වල අඩංගු වෙන මේන්න මේවා බැරලෝව අපි දැන් කර්මාන්ත ශාලාවෙන් පිට කරන අපද්‍රව්‍ය වල මේ බැරලෝව අඩංගු වෙනවා. මේවා පරිසරයට එකතු වෙලා ඒවා ශාක වලට ගිහිල්ලා ශාක වලින් සත්තුන්ට ගිහිල්ලා මස් වල හෝ ශාක වල හෝ ශාක මේ හරි මාංශ මේ හරි ආහාරයක් ගත්තම පස්සේ මිනිසාටත් ඇතුල් වෙන්නත් පුළුවන්. ඉතින් මේ බැරලෝහ නිසා ආහාර විසවීම සිද්ධ වෙනවා. ඉතින් ආහාර විස වුණාට පස්සේ අපේ ඇඟේ විවිධ යම් යම් තත්ත්ව ඇති කරනවා. ඒවට අපි කියනවා අසාත්මිකතාවය කියලා. එතකොට මේ අසාත්මිකතාවය නැති කරාම එක එක විදිහේ අපේ ඇඟේ පළු දානවද එක එක දේවල් අපිට සිද්ධ වෙනවා. ආහාර දැන් සමහර හතු දැන් අපි හැම බිම්මල් වර්ගයක්ම කන්නේ. සමහර හතු නොදැනුවත්ම විස සහිත බිම්මල් වර්ගයක් කෑවොත් ඔබට විස වෙන්නට පුළුවන්.
මාළු විශේෂ. ඊට පස්සේ මඤ්ඤොක්ක වගේ අපි අර බාහිර වාතයේ නිරවුණාන් පස්සේ අර ලිනමරින් කියන සංයෝගය වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා හයිඩ්‍රජන් සයනයිඩ් හදලා තිබ්බොත් ඒ ආහාරය ගත්තොත් අපිට විස වෙනවා. විස වෙනවා නෙමෙයි මැරෙන්නත් පුළුවන්. විස වෙලා බේරුණොත් හොඳයි නේ. සමහර අයට අන්නාසි තක්කාලි ඉස්ස වගේව කන්න බෑ. එහෙම කෑවම පස්සේ තමන්ගේ ඇඟේ පළු දානවා එහෙම අය ඉන්නවා. සමහර අයට කිරි බොන්න බෑ. එහෙම අය ඉන්නවා. එතකොට සමහර අයට ඌරු මස් කන්න බෑ. සමහරට එක එක මස් කෑවම පස්සේ පළු දානවා, කහනවා, වමනේනවා, හුස්ම ගන්න බැරි අය ඉන්නවා එහෙම කාලා. ඒ නිසා යම් යම් අය මේ පාඩම අහන අය සමහර අයගේ මෙහෙම අසාත්මිකතාව ඇති අය ඉන්නවා. එයාලා උපතින්ම මේ දේවල් වලට දෙහි හැඩගැහෙලා නැති අය ඉන්නවා. ඒ නිසා මේ ආහාර විස වීම ඔන්න ওই විදිහට සමහර අයට පුජ්‍යලයන් මතත් බලපාන අවස්ථා තියෙනවා. දැන් අපිට කතා කරන්න තියෙනවා මේ ආහාර විස වීම සිද්ධ වෙන ක්‍රම ටික. මෙන්න බලන්න සෝයා බෝංචි වල අඩංගු ට්‍රිප්සින්. ට්‍රිප්සින් කියන්නේ ප්‍රෝටීන මේ ද්‍රව්‍ය එන්සයිම් නිෂේධක මගින් ප්‍රෝටීන ජීර්ණය හින්දා. ට්‍රිප්සින් කියන එන්සයිමය කියන මේ නිෂේධක මගින් ප්‍රෝටීන ජීර්ණය සඳහා අවශ්‍ය වන එන්සයිම් ක්‍රියා විරහිත කරනවා. ප්‍රෝටීන ජීර්ණය කරන ප්‍රෝටීන ගන්න පුළුවන්. දැන් ප්‍රෝටීන අපේ ඇඟ ඇතුළට ගන්න නම් එයා ප්‍රෝටීන ජීර්ණය වෙන්න එපා. ජීර්ණය ප්‍රෝටීන එහෙමම අපිට අපේ ඇඟ ඇතුළට ගන්න බෑනේ. ඉතින් එහෙම ඇමයිනෝ අම්ල බවට පත් කරන්නේ නැහැ ට්‍රිප්සින් කියන එන්සයිමය. ඒ සෝයා බෝංචි වල තියෙන නිෂේධ ද්‍රව්‍ය මගින් නිෂේධනය කරන හින්දා. ඊට පස්සේ මඤ්ඤොක්කවල අඩංගු ලිනබේන් නිසා සයනයිඩ් හදන එක විසසයිත අපි කතා කරා. හාල් මැස්සෝ සමග තක්කාලි. වකුගඩු ලෙඩ වලට ලොකු හේතුවක්. ඒ කියන්නේ ගල් හැදෙනවා. වකුගඩු ගල් හැදෙනවා. මුත්‍රා ගල් වල අහලා තියෙනවනේ. එතකොට මේ ඔය සමහර අයගේ ගොඩක් අයගේ සමහර ලොකු ගල් මේ සාමාන්‍ය ගල් ගැට ගොඩාක් රාශියක් වකුගඩු ඔපරේෂන් වලින් අයින් කරනවා. ඉතින් මේ ඇයි ගොඩක් වෙන්නේ කැල්සියම් ඔක්සලේට්. දැන් හාල් මැස්සෝ වල කැල්සියම් තියෙනවා කියලා ඔයා දන්නවනේ. තක්කාලි වල තියෙන මේ ඔක්සලේට් අඩංගු සංයෝගයත් එක්ක මේ කැල්සියමුයි ඔක්සලේට් ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඔක්සලේට් හැදෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ කැල්සියම් ඔක්සලේට් ඝනයි මේ ඝන සංයෝගය ගල් විදියට ගබඩා වෙනවා. ඉතින් ඒ හින්දා කැල්සියම් අඩංගු ආහාර එහෙම නැත්නම් හාල් මැස්සෝ සමග තක්කාලි ආහාරයට ගන්න එක හොඳ නැහැ. දැන් මට මතක් වෙනවා මෙහෙම කියනකොට අපේ පේරාදෙණිය කැම්පස් එකේ අපි දවල්ට කෑම ගන්න තැනක් තිබ්බා අපේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකේ PGI එකේ ඒකේ තිබ්බ ගොඩක් හාල් මැස්සෝ හරි රහයි. තක්කාලි හාල් මැස්සෝ දාලා එහෙම තමයි හදලා තිබ්බේ. ඉතින් ගොඩක් අය කනවා. හැබැයි මාත් කාලා තියෙනවා. මේ ඉතින් ප්‍රශ්න තියෙන්නේ බයෙන් තමයි කන්නේ ඉතින්. බය වුණාට ඉතින් කනවා. පෙරේත ගමන කනවා. නිසා මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. ඒ නිසා හාල් මැස්සොත් එක තක්කාලි නිතර කන්න එපා. බඩේ ගල් තමයි මොකද වකුගඩු වල මුත්‍රාශය ආශ්‍රිතව ගල් සෑදීමේ හැකියාව ඉතා වැඩි. එහෙම වුණාම තියෙන වේදනාව දන්නේ එහෙම මුත්‍රා ගල් හැදුන අය තමයි. අධික වේදනාවක් එනවා පුතා. right මුත්‍රා කිරීම අපහසුතා මුත්‍රා කරද්දී යම් හැදෙන පොඩි ගල් පිට වෙලා යන එක අධික වේදනාවක්. හිතා ගන්නත් බැරි තරම් වේදනාවක් ඒ මුත්‍රා ගල් ඇති වෙන අය විඳිනවා. ආම්ලික ආහාර ලෝහවල බඳුන් වල පිසීමේදී ඇලුමිනියම් ඊයම් වැනි ලෝහ ආහාර වලට මිශ්‍ර වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාමත් ඊයම් දන්නවනේ පෙරලෝහ. ඉතින් ආහාර විස වෙනවා. ආහාර ද්‍රව්‍ය දැවටීම සහ මුද්‍රිත ඇසුරුම් ද්‍රව්‍ය. පුවත්පත් කඩදාසි පාවිච්චි කරන තින්තවල තියෙන්නේ තින්තවල තියෙන ඊයම් මේවා එනවා ඇඟ ඇතුළට. ඔයාලා දන්නවා ගොඩක් දුරට පත්තරේ එහෙම එක්කම පත්තරේ අච්චු ගැහුවා වගේ මේ ආහාරේ පිට ගෑන්ලා තියෙනවා. ඉතින් එහෙම වුණාන් පස්සේ ඒ අපි කන්නේ එහෙම කෑවොත් එහෙම අපි කෙලින්ම හිතා මොනා කරගන්නවද අපේ ඇඟ ඇතුළට බෑරලෝහ ඇතුල් කරගන්න. ඉතින් එහෙමත් ආහාර විශ් වෙනවා. ඒ නිසා කෑම ඔතනකොට පොලිතින් එකකින් ඔතලා පස්සේ ඕන පත්‍රයකින් ඔතන්න. එහෙම නැතුව කෙලින්ම මොනවා හරි දොදොල්ලා හරි මොනවා හරි ඔතන නම් පුතේ
පත්තරයකදීම ඔබ දැන විස ද්‍රව්‍ය වැරදුනම ඇඟ ඇතුළට එකතු කරනවා. එතකොට ආහාරවල සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අපි දැන් ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ගැන කතා කරා, ඇප්ලොටොක්සින් මේ නිපදවනවා කියලා කිව්වා. මේ වගේ සුද්ධ ජීවීන්මුත් ආහාරයේ විස සහිත ද්‍රව්‍ය අපිට නිෂ්පාදනය කරනවා. දැන් ආහාරයට විස ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් අවස්ථා ටිකක් කියලා දීලා තියෙනවා. මේක ඉතින් මහා ලොකු මේ මැජික් එකක් නෙමෙයි. ආහාර නිෂ්පාදනය කරද්දී ගොවිබලයේදී එකතු වෙන්න පුළුවන් කෘමි නාශක, වල්නාශක මේ වගේ මේ එද්දි ගබඩා කරද්දී යම් දේවල් එක නිසි පරිදි වෙන්වෙන්ව ගබඩා කරේ නැත්නම් ඒත් මේ එකතු වෙන්න පුළුවන්. ආහාර සකස් කරද්දී ආහාරය කපද්දී පළතුරු කපද්දී එහෙම නැත්නම් එළවලු කපද්දී එන්න පුළුවන්. එහෙම නැතුව අපනයනය කරද්දී යම් ඇසුරුම් වල ඇසුරුම් කරද්දී එන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇසුරුම් කිරීමේදී එන්න පුළුවන්. ලේබල් කරද්දී එන්න පුළුවන්. බෙදා හරිද්දී එන්න පුළුවන්. අලෙවි කරද්දී එන්න පුළුවන්. දන්නවනේ පොලේ එහෙම දාගෙන එක තැන් වල විකුණන විදිය. එහෙම වුණාමත් ආහාර ද්‍රව්‍ය වලට විස ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට තියෙනවා ආහාර විස වීමේ රෝග ලක්ෂණ. ආහාරයක් විස වුණාන් පස්සේ පෙන්වන කරන රෝග ලක්ෂණ. මෙන්න බලන්න බොහෝ විට ආහාර මාර්ගය ඇතුළත මොකද ආහාර කන්නේ ආහාර මාර්ගයට වැඩිපුරම ආසාදන ඇති වෙන්නේ ආහාර මාර්ගය. ඉස්සෙල්ලා බඩ රෙදෙන. බඩ පිපෙනා වගේ පුරෝදාලා වගේ හැදිලා බඩ උදරේ බඩ රෙදෙන එක වෙනවා. ඊට පස්සේ වමන යනවා, පාචනය වෙනවා. අපි ඉස්සෙල්ලා වගුවෙත් කතා කරා. උණ හැදෙනවා, ඔළුවේ කැක්කුම් හැදෙනවා, සමහරට කලන්ත දානවා. එහෙම නැත්නම් ශ්වසන වේගය අඩු වැඩි වෙනවා. සමහරට ශ්වසන අපහසුතාවය ඇති වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ඉතින් මේවා මතක තියාගන්න ආහාර විස වුණාන් පස්සේ අපේ ඇති වෙන රෝග ලක්ෂණ මොනවද? බඩ රිදෙනවා, උදරයේ වේදනාව වෙනවා, බඩ පිපුම ඇති වෙනවා, වමනය සිද්ධ වෙනවා, පාචනය වෙනවා වෙන්න පුළුවන්, උණ හැදෙන්න පුළුවන්, කිස රදය ඇති වෙන්න පුළුවන්, සිහිසුන් බව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්. ශ්වසන වේගය අඩු හෝ වැඩි වීම දෙකම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ආහාර විස වීමේ ක්‍රියාදාමයේ food poisoning chain කියලා මේකට කියනවා. ඉතින් බලන්න සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාරය සුද්ධ ජීවීන් මගින් ආසාදනය වීමත් එම සුද්ධ ජීවීන්ගේ වැඩිවීම සඳහා අවශ්‍ය සාධක ප්‍රශස්ත මට්ටමින් පැවතීමත් සුද්ධ ජීවීන්ගේ ගුණය සඳහා කාලයකුත් අවශ්‍ය වෙයි. මෙම ප්‍රධාන සාධක තුන ආහාර විස වීමේ ක්‍රියාදාමය සම්පූර්ණ කරයි. ඉහත සාධක ඉවත් කිරීම මගින් ආහාර විස වීම වළක්වා ගන්න පුළුවන්. එතකොට food poisoning chain එකට ආහාර විස වීමේ ක්‍රියාදාමයට අවස්ථා තුනක් අපි මෙහිදී කතා කරනවා. මොකද්ද වෙන්නේ? ආහාරයේ සුද්ධ ජීවීන්ගේ ආසාදනය වෙනවා. දැන් දෙන්න ඔන්න බැටේ දෙන්න සුද්ධ ජීවීන් ආහාරයට ලං වෙනවා. ආහාරය ආවට අපි තුමුකෝ පළතුරු ගෙඩියක් හරි මොකක් හරි ඔන්න දැන් පිටින් ඇතුළට යන්න පටන් ගන්නවා. දැන් සුද්ධ ජීවීන්ගේ වැඩිම සඳහා ප්‍රශස්ත සාධක තියෙනවා. ඒ කියන්නේ අපි තුමුත් තෙතමනේද උෂ්ණත්වයේද මේ දෙකෙන් ගැළපෙන එක සුද්ධ ජීවියාට ගැළපෙන විදිහට තියෙනවා. ඕක වළක්වන්නනේ එක්කෝ අපි ෆ්‍රිජ් එකේ දාන්නේ. එහෙම නැත්නම් වේලන්නේ. එහෙම නැතුව මේකේ මේ නිකන් අපි හිතමු කාමර උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමේ තියෙනවා කියලා. දැන් ඊට පස්සේ අපි මේක දකින්න නැතුව ගොඩක් කාලයක් තියෙනවා. මොන බිස්කට් එකක් එළියේ තිබ්බන් පස්සේ එළියේ තියනවා දැක්ක ගමන්ම ඒක දැන් තිබ්බේ නම් දැන් කෑවනම් ගැටලුවක් නැහැ. හැබැයි මොකද්ද වෙන්නේ? ඔන්න බිස්කට් එක තියෙනවා. බිස්කට් එකට සුද්ධ ජීවීන් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මෙයාට දැන් ඔන්න මේ වර්ධනය වීමට ප්‍රශස්ත පරිසර මට්ටමක් තියෙනවා. උෂ්ණත්වයේ තියෙනවා, තෙතමනේ තියෙනවා, ඔක්කොම තියෙනවා. අනිත් දේ තමයි මෙයාට වැඩේ කරගන්න, මෙයාගේ ගුණණය වෙන්න සුද්ධ ජීවියා වර්ධනය වෙන්න, මෙයාට මේකේ තියෙන ආහාර එයාගේ සුද්ධ ජීවීන්ගේ පරිපෝෂණයට ගන්න මේකට කාලයක් තියෙනවා. මේ කාල තුන මෙන්න මේ සාධක තුන සම්පූර්ණ ගමන් අපි කියනවා ආහාර විසීමේ ක්‍රියාදාමයේ සම්පූර්ණ වෙනවා. ඇයි එතකොට ගොඩක් කාලයක් හිටියන් පස්සේ සුද්ධ ජීවීන්ට විසසහිත ද්‍රව්‍ය නිපදවන්න කාලයක් තියෙනවනේ. එතකොට ආහාරයේ විසසහිත ද්‍රව්‍ය ගොඩක් ගබඩා වෙලා තියෙනවා. මොනවාද සුද්ධ මේ food poisoning chain එකට ආහාර විසීම ක්‍රියාදාමයට එන්නේ? පළවෙනි එක සුද්ධ ජීවීන් ඒ ආහාරයට ආසාදනය වෙන එක. ඇතුළු වෙන එක. ඊළඟට එයාගේ වර්ධනයට අවශ්‍ය ප්‍රශස්ත පරිසර මට්ටම් පැවතීම. අනිත් දේ තමයි එයාලගේ ගුණණයට මේ සඳහා අවශ්‍ය කාලයක් පැවතීම. මෙන්න මේ අවස්ථා තුන තමයි
ආහාර විසවීමේ ක්‍රියාදාමයට අඩංගු වෙන කාරණා තුන. ඊළඟට කතා කරනවා අධි අවදානම් ආහාර high risk foods. ඒ කියන්නේ පුතා ආහාර විසවීමේ තත්ත්වයට භාජනය වෙන්න ඉතාමත් ලේසියෙන් පුළුවන් ආහාර. මේ ආහාර ඉක්මනින් ආහාර විසවීම නරක වීම තත්ත්වයටපත් වෙනවා. එතකොට ඉතින් අපිට හැඟ ඇතුළතදී සිදුවන හානියත් අධික තත්ත්වයක්. ඒ කියන්නේ අපේ රෝගී තත්ත්වය බරපතල තත්ත්වයට ඇති කරන්න පුළුවන්. මාළු වර්ග ඉක්මනින් විසවීම තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මස් වර්ග, කිරි ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, පිසින ලද ආහාර, බත්, පැස්ත වගේ ඒවා, එළවලු පළතුරු සලාද වගේ ඒවා අධි අවදානම් ආහාර විදියට ගන්න. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ආහාර විසවීම වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ආහාර විසවීම වළක්වා ගන්නට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? පළවෙනි එක තියෙනවා එක් ආහාරයක සිටිය හැකි සුද්ධ ජීවීන් තවත් ආහාරයක් හා ගැටීම වැළැක්වීම. ඒ කියන්නේ එක ආහාරයක සුද්ධ ජීවියෙක් හිටියොත් ඊටම ඒත අනිත් ආහාරයට ආසන්න වීමේ හැකියාව වැඩි. එක ලුණු ගෙඩියක් නරක කළා තිබ්බම එතන අනිත් හොඳ ලුණු ගෙඩි තිබ්බන් පස්සේ ඒ නරක වුණ ලුණු ගෙඩියෙන් හොඳ ලුණු ගෙඩි වලට සුද්ධ ජීවීන් මාරු වෙලා ඒ හොඳ ලුණු ගෙඩිත් ඉක්මනින් නරක වීමේ හැකියාව තියෙනවා. නිසා ආහාර ගබඩා කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. සුද්ධ ජීවි තියෙන ආහාර තියෙනවා නම් අපි සුද්ධ ජීවි ආසාදෙන් තියෙන ආහාර අයින් කළා දාලා පිරිසුදු ආහාර විතරක් එතන තියලා තියන්න ඕනේ. පළතුරුද එළවලුද මේ ඕන දෙයක්. අනිත් දේ තමයි පරිහරණය කරන්නන්ගේ පෞද්ගලික පරිත්‍යාග ආරසා කරගන්න. ඒ කියන්නේ අල්ලන කෙනාලා එයාලා ආහාර නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවනේ. එයාලා ග්ලව්ස් දාගෙන පිරිසුදු වෙලා මේක කරන එක. දැන් යෝගට් නිෂ්පාදනය කරන තැනක් ගැන හිතන්න. එහෙම වුණාන් පස්සේ බලන්න මේ යෝගට් නිෂ්පාදනය කරන කම්හලක තියෙන ආරක්ෂක ක්‍රම ඉස්රායිල් වතුරු බේසමක් හදලා තියෙනවා. ඒ වතුරේ රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා. මේ අප කකුලෙන් එහෙම එන්න පුළුවන් මේ සුද්ධ ජීවීන් විනාශ කළා දාන්න. මේ වගේ ගොඩාක් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා ආහාර නිෂ්පාදනය කරන්න. හැබැයි එහෙම ක්‍රම පවිත්‍රතාවය ගැන පෞද්ගලික පෞත්‍රතාවය ගැන සැලකීමක් කරන්නේ නැතුව ආහාර නිෂ්පාදනය කරාන් පස්සේ සිදුවන ඒකේ අහිතකර ප්‍රතිඵල ආහාර විසවීම ඉතා ඉක්මනින් සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් ආහාර එක එක වර්ග එක එක තැන ඒක මිශ්‍ර වෙන්න තියන්නේ නැතුව එකම තියන්නේ නැතුව වෙන වෙනම තියෙනවා. මොකද එක එක ආහාරය මත සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වෙනස් නිසා. ඉතින් එහෙම වුණාම සමහරට සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අඩු එකක් සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වැඩි එකක් තැන හිටියම ආහාරකත් නරක වෙනවා. ඒ නිසා ආහාර වර්ග මිශ්‍ර කරන්නේ නැතිව වෙන වෙනම තියෙන එකක් ආහාර විසවීම වළක්වන්න ක්‍රමයක්. හොඳින් පිස ගන්න එක. හොඳට පිස ගන්න එක එහෙම නැතුව බාගෙට තම්බලා කන්න නැතුව හොඳට යන මස් නම් සෙල්සියස් එක 70 පාට වැඩියෙන් තම්බන්න ඕනි කියලා කියනවා. ඊළඟට තියෙනවා නියමිත උෂ්ණත්වය ගබඩා ගන්න එක. එක් එක් ආහාරයේ නියමිත උෂ්ණත්වය තියෙනවා සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අවම කරගන්න පුළුවන්. සිසිල් ආහාර නම් සෙල්සියස් එක 5ට වඩා වියලි ආහාරයක් නම් සෙල්සියස් එක 60ට වඩා වැඩි උෂ්ණත්වයක තියන්න කියලා කියනවා සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අඩු කරගන්න. අපි මීට කලින්වත් මේක කතා කරා. ඊළඟ එක තමයි ඉතින් නරක වුණ ආහාරය කල්ලිකුතුන ආහාර ගන්න ඕනේ. අපි මොන හරි දෙයක් කඩෙන් ගත්තට පස්සේ කල්ලිකුතු වෙලාද බලන්න ඕනේ. එක්ස්පයර්ඩ් වෙලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ නරක වුණ ආහාරයක් නම් දැන දැන එක් කන්න හොඳ නැහැ. දැන දැන අමාරු වැටෙන්න හොඳ නැහැ. ඒ නිසා ඒවා ගන්න හොඳ නැහැ. පෙරේතකමට නරක වුණ ආහාරයක් කාලා එහෙම ආහාර විසවීම තත්ත්වය හදාගන්න එපා. නරක වී ඇතයි සැක කරන අඩමාන ආහාර ඉවත දෙන්න. මොන දැක්කද? අරකම තමයි නරක වෙලා නෑ කියා බොරුවට හිතා කන්න එපා. ඒත් අපේ ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. අපි මේවා තමයි කරන්න ඕනේ ආහාර විසවීම වළක්වා ගැනීමට ඔයාලා ගන්න ඕනේ ක්‍රියාමාර්ග. ඉතින් දැන් ඔයාලට පැහැදිලි අපි කතා කර ආහාර නරක වීම සහ ආහාර විසවීම කියන මාතෘකා දෙකම. ඉතින් ඔයාලා මේක තව මේ පාඩම කියවලා එහෙම නැත්නම් මේ වීඩියෝ එක තව අහලා ඔබට පුළුවන් මේක ඔබේ මතකයේ රඳවා ගන්න, කෙටි සටහන් හදන්න, නැවත මේක අහන්න ඔබට පුළුවන්. ඊට පස්සේ ඔබ කරන්න ඕනේ අභ්‍යාස වලට පිළිතුරු සැපයීම. ඉතින් පුතාලගෙන් මම ඉල්ලනවා හැමෝම මේකට අභ්‍යාස වලින් පිළිතුරු සපයලා මට මගේ WhatsApp දුරකථන අංකයට මේ ඔබේ පිළිතුරු එවයි කියලා. පළවෙනි එක තමයි පහසුවෙන් නරක වීම සිදුවන ආහාර ලැයිස්තුව පිළියෙල කරන්න. අපි කොච්චර කතා කරන මේ පාඩමේදී ඔබට පුළුවන් ඒ ලැයිස්තුව හදන්න. ආහාර විසවීමට බහුලව ගොදුරු වන්නේ පාසල් දරුවන් හා ඇඟලුම් සේවිකාවන් කියලා කියනවා. මේකට හේතුව මොකක්ද කියලා අහන්න.
පාසල් දරුවෝ හෝ ඇඟලුම් සේවිකා. දන්නවනේ පාසල් දරුවන්ගේ තියෙන ක්‍රියාකාරීත්වය ඇඟලුම් සේවිකාවන්ගේ ක්‍රියාකාරීත්වය නිකන් හිතන්න මම ඔයාලට මේකට උත්තර කියන්නම්. නමුත් ඔබ මේක හිතලා උත්තර ලියන්න. තුන්වෙනි එක නරක් වූ ආහාරයක් හඳුනා ගැනීමට ඉවහල් වන ලක්ෂණ තුනක් නම් කරන්න. අපි කතා කරන්නේ පාඩමේදී. ඉතින් ඔබ මේ ලක්ෂණ තුනක් නම් කරන්න. ආහාරික තත්ත්ව පාලනය සඳහා රජයට ගෙන ඇති පියවර මොනවාද? අපි ආහාරයක් මේ ආහාරයට විසද්‍රව්‍ය එකතු වීම වළක්වා ගැනීමට ආහාරයක් අපි දැන් පාරිභෝගික අධිකාරියක් තියෙනවා. මෙයාලා මේව ඇවිල්ලා බලනවා ආහාරේ හරි තත්ත්වයේ තියෙනවද කියලා. ඉතින් එහෙම රජය ගෙනල්ලා තියෙන ක්‍රියාමාර්ගය මොනවද කියලා බලන්න. ඔබට අන්තර්ජාලය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සහ වැඩි පුද්ගලයන් අහලා මේකට උත්තර ලියන්න. මේ අභ්‍යාසවල පිළිතුරු සපයලා ඉන්න. අපි ඊළඟ පාඩම තවත් වීඩියෝ එකකින් ඔබට කියලා දෙනවා. එහෙමනම් අදට මේ පාඩම ඉවරයි. හොඳින් පාඩම් කරලා විභාගයට සූදානම් වෙන්න කියලා හැමෝගෙම ආරාධනා කරනවා. එහෙනම් ඔබට රයිට් අපි පාඩම මෙතනින් ඉවර කරමු. ආයුබෝවන්.